DNA අනුක්‍රමණයේදී DNA sequence. හුඟක් ඉස්සරෙන්දා මිනිසාට ඕන වුණා අපේ මානව ගෙනෝමේ තියෙන්නේ මොන જાතිය ජානද ඒ ජාන කොයි තැන් වලද තියෙන්නේ කියලා. අපි දන්නවා DNA හැදලා තියෙන්නේ ද්විත්ව සරපිල අණුවක්. මේක හැදලා තියෙන ඇඩිනීන්, ගුවැනින්, සයිටෝසින්, තයිමින් කියන භස්ම වල. DNA අනුක්‍රම නිර්ණයදී කරන්නේ මේ DNA වල තියෙන භස්ම අණු වල නිර්ණය කිරීමට බැරි. DNA වල දාම දෙක එක දාමයක් අරගෙන ඒ දාමයක කොහොමද තියෙන්නේ භස්ම? A T T G C C T A A කියලා අන්නේ සීක්වන්ස් එක සම්පූර්ණ භස්මම නිර්ණය කිරීම. ඉතින් මේක හුඟක් අසීරු වැඩක් වුණා. මේ සඳහා විද්‍යාඥයෝ රාශියක් වැදගත් වුණා. ප්‍රධාන වශයෙන් වලට මික්ස්ලා කිව්වා රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාග පිටපිට උගාක් ලැබුණේ DNA විද්‍යාඥයන්. අපේ ප්‍රවීණ විද්‍යාව ආරම්භ වෙන්නේ මෙන්ඩල් පරීක්ෂණ වලින්. ඊට පස්සේ හැබැයි DNA අණු හොයාගත්තට පස්සේ 1953 දී වොට්සන් සාක්‍රික් ඒ වගේම හුඟා පරීක්ෂණයක් වුණා මේ මෑත කාලේ 70 දශකයේ 70 දශකයේ 80 දශකයේ 90 දශකයේ අද දක්වාම DNA වල හුඟා පරීක්ෂණ කරනවා. ඉතින් නොබෙල් ත්‍යාග රාශියක් ලැබුණා. ඒ සඳහා නොබෙල් ත්‍යාග ලැබුණු සුප්‍රකට විද්‍යාඥයෝ 3 දෙනෙක් මේගොල්ලන්ගේ නම් අනිවාර්යයෙන්ම කියවෙනවා. මේකේ ෆ්‍රෙඩරික් සැංගර්ට දෙපාරක් නොබෙල් ත්‍යාග ලැබුණා. 80 දී ඊට පෙරයි දෙපාරක්ම ෆ්‍රෙඩරික් සැංගර්ට නොබෙල් ත්‍යාග ලැබුණා. ඊට අමතරව මේ සැංග තමයි අතරම මුලින්ම DNA sequencing කරේ. සැංගගේ DNA මේ DNA sequence තමයි මෑත කාලයක් දක්වාම උනේ. හැබැයි ඊට පස්සේ සැංග ඉදිරිපත් කරපු DNA sequencing එක ටිකක් slow process එකක් හිමින් උනේ. ඇත්ත සැංගටත් ඉස්සලා මේ කතාව කරේ අපි දන්නවා මෝගන්ගේ මැස් රූම් එකේ. මෝගන්ගේ මැස් රූම් එකේ හිටියා ඒ තවත් විද්‍යාඥ රාශියක්. ඒක අපි ඊට පෙර පාඩම් වලදී කිව්වා. ඒගොල්ලන්ට නොබෙල් ත්‍යාග ලැබුණා. මේ ඩාවින් කරේ පීසම් සටයිවන් එක මෝගම් සිඩ කරේ පළතුරු මැස්ස ඩ්‍රොසවිලා එක. ඉතින් ඒ ලැබ් එකේ වැඩ කරන ආපු ළමයි කියන්නේ අnder විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. එයා එක දවසක් රැයල එනකොට ඩ්‍රොසවිලාගේ ප්‍රතිබද්ධ සිටීමක් යනවා. ඩ්‍රොසවිලාගේ ජාන පිහිටා තියෙන ස්ථානයන්. ඉතින් ඒක තමයි ඊට පස්සේ දැන් මේ සැංගර්ලා විසින් ඊට වඩා දියුණු කරලා මේ ඇත්තටම DNA මට්ටමින් අණුක මට්ටමින් ජානවල අණු පිළිවෙල තීරණය කිරීම දක්වා ආවා. ඉතින් මුල්ම ආවේ සැංගගේ සීක්වන්ස් එක. සැංග තමයි මුලින්ම කරේ. හැබැයි සැංග සීක්වන්ස් එක බොහොම ස්ලෝ අඩු ජාන ප්‍රමාණයක් ටිකක් කල් යනවා. නමුත් මුල්ම කාලේ මානව ගෙනෝම් ව්‍යාපෘතිය ඒක අවසන් වෙලා දැන් හුඟක් කල් එතනදී සම්පූර්ණයෙන් මේ සැංග සීක්වන්සින් පාවිච්චි කරලා ඊට පස්සේ දැන් තියෙනවා next generation sequencing කියලා next gen sequencing කියලා තියෙන්නේ. මේ next gen sequencing වල දැන් දෙවෙනි generation එක තුන්වෙනි generation එක දක්වා sequencing ඇවිල්ලා තියෙන ඒවා ඉක්මනට sequence කරනවා. ලංකාවේ විශ්වවිද්‍යාලයක් තියෙනවා. මම දන්නේ නැති ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවේගේ සහ පිරිස COVID-19 ගෙනෝමෙම sequence කරනවා. COVID-19 ගෙනෝමේ ලංකාවේ ඉන්න රෝගීන්ගෙන් හඳුනාගත්ත COVID-19 ගෙනෝමේ sequence කරලා අන්තර්ජාතික database එකක් තියෙනවා. ඒකේ තියෙනවා මෙහෙම DNA සහිත මේ ගහ. ඒ ගහේ අදාළ තැනට අපේ ජානය දැම්මා. ඒකෙන් තමයි අපේ දැන්ට ලංකාවේ තියෙන COVID-19 ඒ ප්‍රභේදයට අයිති වෙනවා කියලා කිව්වේ. ABC කියලා ප්‍රභේද තුනක් තියෙනවා. වුහාන් නුවර චීනෙන් ආරම්භ වුණේ C ප්‍රභේදය. පස්සේ ඒව විකෘති වෙලා හරි විකරණය වෙලා හරි ABC කියලා ප්‍රභේද තුනකට වයි තියෙනවා. ඉතින් මේ ලංකාවේ ප්‍රභේදයේ ඒ කියන හරියට වැටුනේ. යුරෝපයේ ඇමරිකාවේ පැතිර යන ප්‍රභේදය ඒක කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කරන්න පුළුවන් DNA sequencing ඒ තමයි ලංකාවේ ප්‍රථම වරට ලංකාවේ විද්‍යාඥයෙක් සම්පූර්ණ ජීනෝමයක් වෛරසයක් ක්‍රමාවලෝකනය කරලා sequencing කරපු අවස්ථාව. ඉතින් ඒ වගේ ඉදිරියට අනිකුත් ජීවිනුත් ක්‍රමාවලෝකනය කරන්න පුළුවන් වේවි. ඉතින් ඒ තමයි කරන ක්‍රමය ඊළඟට කියන්නේ යන්නේ. DNA අනුක්‍රම නිර්ණය කියන්නේ DNA අණුවක 1000ක පිහිටන ඇඩිනීන්, ගුවැනින්, සයිටෝසින් සහ තයිමින් කියන භස්මවල නිවැරදි අණු පිළිවෙල නිර්ණය කිරීම. මේ දාම දෙකෙන් 1000ක තියෙන භස්ම අණු පිළිවෙල අනුක්‍රමයෙන් නිර්ණය කිරීම තමයි DNA අනුක්‍රම නිර්ණය කියලා කියන්නේ. DNA අණුවක් අනුපූරක සහ ප්‍රතිසමාන්තර දාම දෙකකින් සෑදිලා තියෙනවා. ඒකෙන් එක රේඛීය අනුක්‍රමයක සැකසුම තමයි මෙතනදී අපි නිර්මාණය කරන්න යන්නේ. 1977 දී ෆ්‍රෙඩරික් සැංගර් 77 කියන්නේ ජයවර්ධන මහත්මයා
මේ විවෘතාර්ථිකය හඳුනාගෙන 6න් 5 බලයක් ලබාගත් අවස්ථාව. අද ෆ්‍රෙඩරික් සැන්ඩර් 2077 තමයි මේ DNA අනුක්‍රම නිර්ණය හඳුන්වා දීලා තියෙන්නේ. මේ ෆ්‍රෙඩරික් සැන්ඩර් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික රසායනික විද්‍යාඥයෙක්. මෙයා රසායන විද්‍යාව වල නොබෙල් ත්‍යාගයේ ජෛව රසායනික විද්‍යාඥයෙක් දෙවතාවක් ලබා ගන්නවා. දැන් සමහරු කියනවා රසායන විද්‍යාව නොබෙල් ත්‍යාගය ලැබෙන්නේ බීකරයක්වත් දැක්ක නැති කෙනෙක් කියලා. දැන් සාමාන්‍ය රසායන විද්‍යාව කියන ඔබ රසායන විද්‍යාඥයෝ ඔය බීකර වලට එක එක දාලා හොල්ල පාට ගන්නවනේ. දැන් මේගොල්ලෝ නොබෙල් ත්‍යාග උන්ට හැපෙන්නේ නැහැ. එහෙම හොල්ල මොන ලැබෙන්නේ නැහැ. දැන් තියෙන්නේ සින්තටික් බාලනේ. දැන් ලැබෙන්නේ DNA එකත් එක්ක සෙල්ලම් කරපුවා ලැබුණේ. පිට විද්‍යාඥ රාශියක්. රසායන විද්‍යාව නොබෙල් ත්‍යාගයේ ජෛව රසායන බයෝකෙමිස්ට්‍රි වලට තමයි ලැබෙන්නේ. අර ඉන්ස්ටිටියුට් එකත් අපි කියවනේ තියෙන්නේ ඉන්ස්ටිටියුට් මොලිකියුලර් බයොලොජි, බයෝකෙමිස්ට්‍රි ඇන්ඩ් බයෝටෙක්නොලොජි කියලා තියෙනවා. ඉතින් බයෝකෙමිස්ට්‍රි එක තමයි ලැබෙන්නේ. සැන්ඩර් හඳුන්වා දුන DNA අනුක්‍රම නිර්ණය ශිල්පයේ 1976 සිට අද දක්වා විශාල වශයෙන් දියුණු වෙලා තියෙනවා. 2003 දී සමස්ත මානව ජීනෝම අනුක්‍රමය ලබා ගත්තා. ඒ කාලේ DNA අනුක්‍රම නිර්ණය තාක්ෂණය එතකොට මේකට කරන්න පුළුවන් වුණා මේ සැන්ඩර්ගේ ටෙක්නික් කරනවා 2003 වෙනකොට සම්පූර්ණ හියුමන් ජීනෝම් ප්‍රොජෙක්ට් එක අවසන්ලා තියෙනවා. දැන් ඔයගලන්ට පුළුවන් මානව ජීනෝමේ ඕනෑම වර්ධයක තියෙන DNA භෂ්මාන පිළිවෙල බලා ගන්න. මේක කොලැබොරේටිව් ප්‍රොජෙක්ට් එකක් වශයෙන් කරේ ලෝකීය විද්‍යාඥයෝ රාශියක් එකතු වෙලා එක කොටස් එක කෙනා අනුක්‍රම කරලා අවසානයේදී මට මතක හිටින්නේ බිල් ක්ලින්ටන් හිටියේ කාලේ ඇමරිකාවේ ජනාධිපතිලා එයා ඔෆිෂියලි කිව්වා මේ මානව ජීනෝම් ව්‍යාපෘතිය අවසන් කියලා. මානව ජීනෝම් ව්‍යාපෘතිය යටතේ මේකට කියනවා ෆස්ට් ජෙනරේෂන් සීක්වෙන්සිං කියලා පළමු පරම්පරාවේ අනුක්‍රම නිර්ණය තාක්ෂණය තමයි තිබුණේ. මේ සඳහා වැඩි කාලයක් ගත වුණා. ඒ වගේම කෙටි DNA කණ්ඩවල විතරක් අනුක්‍රමයේ නිර්ණය කිරීමට පුළුවන් වුණා. එතන සිට තමයි ආරම්භ වෙච්ච අපි කිව්වේ next generation sequencing නැත්නම් ඊළඟ පරම්පරාව අනුක්‍රම නිර්ණය පටන් ගත්තා. ඒකට වැටෙනවා දෙවෙනි පරම්පරාව අනුක්‍රම නිර්ණය. දැන් වඩාත්ම නූතන තුන්වෙනි පරම්පරාවේ third generation sequencing කියලා කියනවා. පළවෙනි පරම්පරාවට පස්ස ආපු සේරම ඊළඟ පරම්පරාව කියලා තමයි කියන්නේ. දැන් අලුත් පරම්පරාවල DNA අනුක්‍රම නිර්ණය තියෙනවා. වඩාත්ම නූතන තාක්ෂණය මගින් නියුක්ලියෝටයිඩ් මිලියන ගණනාවක් දිගින් අනුපූරක අනුක්‍රමණය කරන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය කාලයේදී විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. විශාල DNA ප්‍රමාණයක් දැන් සීක්වන්ස් කරන්න පුළුවන්. ඒ හැද සීක්වෙන්සිං මැෂින්ස් තියෙනවා. ඔයගොල්ලෝ මේ විශ්වවිද්‍යාලයට ගියා නම් වෙන්නේ මහ ලොකු දැවැන්ත සීක්වෙන්සිං මැෂින් තියෙනවා. ලක්ෂ ගණන් වටින මැෂින් තමයි තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරකත් උගක් අමාරුයි මේවා පවත්වාගෙන යන්න. මානව ජීනෝම ව්‍යාපෘතියෙන් වසර 15ක් ගත වෙනාට පස්සේ අද පුද්ගලයෙකුට තමන්ගේ අනුක්‍රම ජීනෝමය පැය කිහිපයක් තුළ ඇමරිකන් ඩොලර් 1000කට 2008 වර්ෂ 2018 දී ලබා ගන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ ඔයගලන්ට පහසුවෙන් මේවා සීක්වෙන්ස් කරන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ සීක්වෙන්ස් කරනවා ඇති. ඇමරිකාවේ සමාගම් කිහිපයක්ම තියෙනවා. 23andMe කියලා සමාගමක් තියෙනවා. 23andMe කියන 23 කියන වර්ධය යුගල 23ක් තියෙනවා. 46 තියෙන්නේ. මේ වගේ සමාගම් කීපයක් තියෙනවා. තමන්ගේ කෙස් ගහ ගලවලා මේ ඩොලර් 1000ක් බැන්නාම ඒකට ටෙස්ට් කිට් එකක් එවනවා. ඊට පස්සේ මම හිතන්නේ තමන්ගේ DNA යවුවාම තමන්ට බලා ගන්න DNA අනුක්‍රමයක් හද බලාගෙන තියාගන්න පුළුවන්. ඒක වැදගත් වෙන්න පුළුවන් සමහරට. තමන් මොන හරි දැන් සමහර අය ඔය විශාල ධනවතුන් මෙහෙම හෙලිකොප්ටරයකට නගිනවා කවදාකවත් බහින්නේ නැහැ. ඇයි ඒ? මිසින් උඩ මිසින්. එතකොට එයාට කියන්න පුළුවන් තමන්ගේ එයාට කියන්න පුළුවන් මේක අපේ අහවලාගේ DNA අනුක්‍රම නිර්ණය කියනවනම් ඒකත් එක්ක මැච් කරලා බලන්න පුළුවන්. DNA අනුක්‍රමණය භාවිතයත් එක්කම එහි භාවිතාවන්ද පුළුල් වුණා. ඒතර මේ තියෙන මේ විද්‍යාඥ රාශිය පෝල් බර්ග් ගැන මම ඊට පෙර වීඩියෝ එකක කිව්වා. මෙයා තමයි DNA තාක්ෂණයේ මුල්ම පරීක්ෂණ කර ඇමරිකා විද්‍යාඥයෙක්. වෝල්ටර් ගිල්බර්ට් මෙයාත් හුඟක් මේ සීක්වෙන්සිං වල වැඩ කරපු කෙනෙක්. අන්තිමට ෆ්‍රෙඩරික් සැන්ඩර් මේගොල්ලෝ ජන තාක්ෂණයේ වීරයෝ. එදා වොට්සන් ක්‍රික්ට හම්බෙච්ච වීරකම එදා මෙන්ඩල්ට හම්බෙච්ච වීරකම වගේ මේ ගිල්බර්ට්ලා පෝල් බර්ග්ලා ෆ්‍රෙඩරික් සැන්ඩර්ලා අද අණුක ජීව විද්‍යාව විශාල වශයෙන් දියුණු කරන්න වැදගත් විද්‍යාඥයෝ. ඒ නිසා තමයි මේගලන්ට නොබෙල් තෑග්ගය ලැබුණේ. මේ වගේ දෙපාරක් පිටපෙට ලැබිච්ච නොබෙල් තෑග්ග මම දන්න පරිදි කීප දෙනා ඉන්නේ. මාරි කියුරිට මම හිතන්නේ දෙපාරක් ලැබුණා. හරි. ඒතකොට DNA සීක්වෙන්ස් කරාම ඒකෙන් තියෙන භාවිත මොනවද කියලා ඉස්සලා කියන්න යන්න. ඒක තමයි අණුක ජීව විද්‍යාවේදී වැදගත් වෙනවා. මොලිකියුලර් බයොලොජි වල වැදගත් වෙනවා. ඇතර DNA වල කෘත්‍යයන් අවබෝධ කර ගැනීම DNA භෂ්ම අනුක්‍රමයේ තොරතුරු වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි මොනවද මේ ජාන වලින් කියවෙන්නේ කියන එක වැදගත්. මුගක් ඉස්සරම කරපු එකක් තමයි බ්‍රෙස්ට් කියලා බ්‍රෙස්ට් මේ කියන්නේ පියුරු පිළිකා සඳහා අවශ්‍ය ජානය.
අනුක්‍රම නිර්මයේ මුල්ම කාලේ හොයාගත්ත මේ බ්‍රෙස්ට් කැන්සර් කියන ජාන. මේ සේරම දැන් සමාගම් වගේ හොයාගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා අපිට පුළුවන් බෙස්ට් මේ පියුරු පිළිකා තියනවාද කියලා ස්ක්‍රීන් කරන්න. කියන්නේ අනාගතේ ඉපදෙන ළමයින්ට ජාන කියන්නේ අපි දැන් නිකන් ඉන්න ගමන් ඉස්සෙල්ලා චෙක් කරන්න පුළුවන්. පිළිකා කියන එක ඉතාල වැදගත්. ඉස්සෙල්ලා early detection. ඉතින් early detect කරන්න පුළුවන් වෙනවා. හැබැයි සමහර රෝග තියෙනවා අර ෂික්සොෆ්‍රීනියා මම ඉස්සෙල්ලා කිව්වා ෂික්සොෆ්‍රීනියා වගේ බහුවිධ රෝග. එක රෝගයකට ජාන රාශියක් තියෙනවා. ඉතින් ඒ වුණාම ටිකක් කොම්ප්ලිකේට් වෙනවා. නමුත් මේ ඉතාල වැදගත්. DNA අනුක්‍රමය අධ්‍යයනය කිරීමෙන් පොලිපෙප්ටයිඩයක් සඳහා කේතන වෙන ජානවල පිහිටීම සොයා ගන්න පුළුවන්. ජානයක DNA අනුක්‍රමය තුළ ඇති යම් බල ප්‍රදේශ ඩොමේන ප්‍රෝටීනයේ කෘත්‍ය තීරණය කරනවා. උදාහරණයක් වශයෙන් ප්‍රෝටීනයක් සෛල පටලයේ තීරයක් පටල ප්‍රෝටීනයක් බවට පත් වෙනවද නැත්නම් DNA වල බන්ධක ප්‍රෝටීනයක් බවට පත් වෙනවද කියන එක ජානයක DNA අනුක්‍රමණය මගින් තීරණය වෙනවා. ඉතින් අපි ජානය කිව්වා කියන්නේ අපිට පුළුවන් වෙනවා ප්‍රෝටීනය ගැන කියන්න. එහෙම නැත්නම් ප්‍රෝටීනයක් නිර්ණය කිරීමට අවශ්‍ය ජානය කොතනද තියෙන්නේ කියලා ඒ මගින් අණුක ජීව විද්‍යාවේදී ඉතා වැදගත් වෙනවා. ඒවා රෝග වලට ප්‍රතිකාර කිරීමේදී විවිධ භාවිත තියෙනවා. මානව ජීනෝමය තුළ ජානවල බහු පිටපත් කිහිපයක් ඇති බව DNA අනුක්‍රම නිර්ණය මගින් අනාවරණය වෙලා තියෙනවා. ඒකත් හුඟක් වැදගත්. සමහර ලක්ෂණ සඳහා එක ජානයක් නෑ. සමහර චර්යාවන් සඳහා එක ජානයක් නෑ බහුවිධ ජාන තියෙන්නේ. ඒ කියන්නේ මානව ගෙනෝමේ මෙහෙම තියෙනවානේ මේ වෙන්නේ දැන් අපි තුමු ෂික්සොෆ්‍රීනියා ජානේ මෙන්න මෙතන පොඩ්ඩක් තියෙනවා මෙතන තව පොඩ්ඩක් තියෙනවා මෙතන තව පොඩ්ඩක් තියෙනවා. මේ තැන් වල තියෙන්නේ. ඉතින් මේ වගේම සීක්වන්ස් කරලා හරි තමයි අඳුර ගන්න පුළුවන්. ඇමයිනෝ අම්ල අනුක්‍රමික භාවිතා කර පෙප්ටයිඩ් එක ඇමයිනෝ අම්ල අණුපිළ නිර්ණය කළ හැකි නමුත් DNA අනුක්‍රමණය ඔස්සේ ඇමයිනෝ අම්ල අනුක්‍රම අවබෝධ කර ගැනීම වඩාත් පහසු වෙලා තියෙනවා. මෙතන ඒකට කියනවා ජීනෝමික්ස් කියලා. ඒ කියන්නේ DNA වල ජාන කියවන එක තමයි ජීනෝමික්ස්. ප්‍රෝටීන් එක ඇමයිනෝ අම්ල කියන එක තමයි ප්‍රෝටියොනොමික්ස්. නමුත් දැන් ඒක අපි කියනවා අර ප්‍රෝටියොනොමික්ස් පහසු වෙලා තියෙනවා ජීනෝමික්ස් වලට. අපි දන්නවනේ DNA වල තියෙන එක ළඟ තියෙන භස්ම තුනක්. දැන් AUG මෙතන mRNA වල තියෙන එක. ඒතර DNA වල තියෙන්නේ TAC නේ. TAC නේ. මෙන්න මේ TAC මගින් මෙතිනින් කියන ඇමයිනෝ අම්ලේ කේත වෙනවනේ. ආරම්භක කෝඩෝනේ. මේ වගේ එක එක ඉතින් අපි දැක්තරම මේ DNA වල භස්මාණුවල තීරණය කරා කියන්නේ පොලිපෙප්ටයිඩ් අණුවල තීරණය කරා. අන්න ඒකත් ඉතාල වැදගත්. අපි හරියට දැනගත්තොත් ඒ කියන්නේ මම කිව්වා අර මුලින්ම සැංගට නොබෙල් තෑගි ලැබුණා කියලා මුල්ම ඉන්සියුලින් ජානේ ඒ පළවෙනියට කෝඩ් කරපු ජානේ. ඊටා වැදගත්. කොහෙද තියෙන්නේ කියලා හරියට මෙයා කිව්වා ඉන්සියුලින් ජානේ. අද ඒ නිසා තමයි ඉන්සියුලින් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලාද. මෙයා දැවැන්ත සොයාගෙන සැංග බොහොම අමාරුයි මේ කරේ. ඉතින් මේක මැප් DNA මැප් කරාම ප්‍රෝටීනේ මැප් කරන්න පුළුවන්. ප්‍රෝටීනේ වැදගත්. දැන් අපි දැන් අලුත් පරීක්ෂණ කරන්නේ මේ කොහොමද අපි මේ COVID-19 වල අර මේව බ්ලොක් කරන ප්‍රෝටීනයක් හොයාගන්න පුළුවන්ද කියලා. එයාගේ දෙනවා ඔලු මේව බ්ලොක් කරන්න මේ තියෙන ග්ලයිකෝප්‍රෝටීන් මේ බ්ලොක් කරන ප්‍රෝටීනයක් පුළුවන්ද කියලා. ඉතින් ඒ සඳහා අනුක්‍රම නිර්ණය වැදගත් වෙනවා. ඒක. දෙවෙනි එක තමයි පරිණාමික ජීව විද්‍යාවට වැදගත් වෙනවා. තව මේ අතර මේ සම්බන්ධව ගා පොත් ලියලා තියෙනවා. ස්ටෝරි ඔෆ් ජීන් කියලා තියෙනවා. තව පොතක් තියෙනවා. සේපියන්ස් මේ නියන්ඩර්තාල් ජානය හොයාගත්ත ගැන. ඒ විද්‍යාඥයෙක් පරීක්ෂණාගාරයට පරීක්ෂණ කරන්න ඉලා තියෙනවා DNA ගැන. මෙයා මුලින්ම කතා කරලා තියෙන මමි DNA. මමි කියන්නේ දන්නවනේ පාරාවනේ. පාරාව රජවරුන්ගේ. එතුමන්ලා මිය ගියාම රජවරු එතුමන්ලා මිය ගියාම එතුමන්ලාගේ දේහ මමි බල තැම්ප අපේ මේකෙන් DNA. හැබැයි එහෙම ඕනේ නැහැ. පොඩි යටකට ගැලක් දුවත් හරි. ඉතින් මේව අඳුර ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒ වගේම තමයි මේ ශීත කරපු තැන් වල සමහර තියෙනවා ශීත වෙලා. දැන් ඔයා දන්නවනේ අයිස් යුගේ ඒ කාලේ හිටියනේ අර ලෝම මැමත් අර අයිස් ඒජ් කියන පික්චර් එකේම තියෙන බුම්මට්ටයයි අර ලෝම මැමතුයි පික්චර් එකක් තියෙනවනේ නේ. ඒකේ දැන් එතුමා ඒ කාලේ හිටිය ඒ මැමත් ඌ සංරක්ෂණය වෙලා තියෙනවනේ. අන්න ඒවෙන් DNA විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ වගේම හෝමෝ සේපියන්ස් ඉස්සලා හෝමෝ නියන්ඩර්තාල්. ඉතින් පරිණාමික ජීව විද්‍යාව කියන්නේ ජීව විශේෂයක් තුළ සමාජිකයන් සහ විශේෂ අතර DNA අනුක්‍රම වල සමානතා සහ වෙනස්කම් මගින් පරිණාමික බන්ධුතා අනාවරණය කරගන්න පුළුවන්. දැන් අර මම කියවනේ ඉස්සරතර COVID-19 වල බන්ධුතා වගේම අපේ පරිණාමික බන්ධුතා. මේට හේතුව DNA පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන බැවින් කාලයත් සමග සිදුවන වෙනස් වීම් DNA තුළ ඒක රාශී වෙලා තියෙනවා. ආදි මානවයන්ගේ ආරක්ෂිතව කාලයක් තුළ මල සිරු වලින් උදාහරණයක් වශයෙන් මමී ලෙස හෝ අයිස් ලෙස වැල්ලුණු පොසිල බවට පත් වූ මල සිරු ලබාගත් DNA අනුක්‍රම මගින් හෝමෝ සේපියන්ස් මානව පරිණාමයේ සිදුවේ කෙසේද
කුමන කාලයකද වූ ලෝකේ ජය ගැනීමට මුල් ස්ථානවලින් පිටතට සංක්‍රමණය කෙසේද යන්න පිළිබඳ සැඟවුණු සත්‍ය දැනගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. අපි විශ්වාස කරන්නේ මිනිසා අප්‍රිකාවේ තනපිට්ට නිවල හිටියා කියලා. ඒකෙන් තමයි හැමතැන් වලටම ගියා කියලා. දැන් හැබැයි තව මතයක් තියෙන out of Africa concept කියලා. අප්‍රිකාවේ නෙමෙයි වෙන තැන් වලත් මිනිසා පරිණාම වුණා කියලා. ඔය ලංකාවේ පාහියන් ගල ලෙනේදී හම්බෙච්ච ඒ වගේම මගුරුත් කියනවා out of Africa කියන සංකල්පය. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් DNA මගින් මේ අප්‍රිකාවෙම නෙමෙයි වෙන තැන් වලත් මිනිසා පරිණාම වුණාද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මුල්ම කාලේ Homo sapiens ඉතින් ඒ මතය මේ පරිණාමික ජීව විද්‍යාවේදී DNA sequencing මගින් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ වෛද්‍ය විද්‍යාව. අද විශ්මිත ලෙස මොලිකියුලර් මෙඩිසින් ඇවිල්ලා තියෙනවා. මේකෙන් හුඟක්ම වැදගත්කමක් තියෙනවා. ඉතින් මේ වගේ පිළිකාවටත් අද විශ්මිත විදිහේ පිළිකා ඥානය සායක ප්‍රතිකාර කිරීම, ඒ වගේ ප්‍රතිකාර හරි ගියාද කියලා බලන්න. ඒව සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. අපි ගමන් බ්‍රෙස්ට් කැන්සර් තම මුලින්ම පාවිච්චි කරේ අනිත් ඒවා හුඟක් රෝග හඳුනා ගැනීම ඩිටෙක්ට් කරන්න මේ සහ ඒවා ප්‍රතිකාර කරන්න. ඒවා ඥාන වෙනස් කරන්න පුළුවන් ද කියන එක මේ ක්‍රමයෙන් කරනවා. දැන් වෛද්‍ය විද්‍යාවට පාවිච්චි කරනවා. ඇතැම් පවුල් වල ආවේනිකගත වන ප්‍රවේණික ආබාධ තියෙනවා. සමහරවිට ඔය දැන් පොඩි ප්‍රවේණික ආබාධ තියෙනවා මොංගල් ඩවුන් සහ ලක්ෂණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රෙස්ට් කැන්සර් වගේ ඒවා හුඟක් ඒවා යන්න පුළුවන් පිළිකා. නිරෝගී පුද්ගලයෙකු වාහක වීම හෝ නොවීම DNA අනුක්‍රමය මගින් අනාවරණය කරගත හැකිය. යම් විශේෂිත රෝගයකට හේතු වන ඇලිලක් පෞලික සමාජඥයන් අතර ව්‍යාප්තිය ඇති ආකාරය අවදානව තක්සේරුගත කිරීමේ සහ කල්පනාකරණයේ සැලසුම් කිරීම ඉතා වැදගත් වේ. අපිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ පවුලේ සමාජිකයන් අතර එහෙම අවදානමක් තියෙනවද කියලා. ඕන අනාගතේ බඳින්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ඇත්තටම කරන්න තියෙන්නේ දැන් මේ පුරුන්දම් බලන එක නෙමෙයි ඥාන බලන එක. පිළිකා රෝග විනිශ්චය සඳහා DNA අනුක්‍රම නිර්ණය ඔස්සේ හුඟක් කරන්න පුළුවන්. පිළිකා සඳහා ඖෂධයක් දීමෙන් පසු රෝගියාගේ රුධිරය තුළ ඇති DNA වල අනුක්‍රම නිර්ණය මගින් ප්‍රතිචාරය හඳුනාගත හැකිය. ඖෂධයේ ප්‍රතිචාර දක්වන්නේ නම් රුධිරය තුළ පිළිකාවට සමතතාවක් දක්වන DNA අනුක්‍රම අඩු වෙන්න ඕනේ. ඉතින් DNA දැන් පිළිකා කැන්සර් බයොලොජි කියලා වෙනම තියෙනවා. කෝසස් වෙදිනවා කැන්සර් බයොලොජි. ඉතින් ඒගොල්ලෝ කියනවා හරියටම කැන්සර් ජීන් එකේ රාශියක් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රතිකාර දුන්නාම මේ ජීන් එකේ තියෙන කොටස් අඩු වෙන්න පුළුවන්. මොකද අපි කියන සීක්වන්ස් ඉක්මනට කරන්න පුළුවන්. රෝගෙන් දැන් කෙල ටෙස්ට් කරනවා වගේම ඉක්මනට ටෙස්ට් කරන්න පුළුවන් මේ ජාන. බ්‍රූනේ කල්ලබන්දෙන් විසංගත කළ DNA ප්‍රවේණික ආබාධ තිබීම කල්තබා විනිශ්චයට ප්‍රයෝජනවත් වේ. අපි කියවනේ දැන් සාමාන්‍යයෙන් මේවත් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ බබා හම්බෙන්න ඉන්නකොට ගර්භණී මාතාව ස්කෑන් කරනවානේ. ස්කෑන් කරනකොට හුඟක් කරලා වයසට ගිහිල්ලා නම් ඒගොල්ලන්ට මොංගල් බබෙක් ලැබෙන්න පුළුවන්. නැත්නම් මොන හරි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකෝට මෙයාගේ කලලාවරෙක් තරලය අරගෙන එහෙම නැත්නම් පවුලේ සමාජිකයන්ට තියෙනවා නම් බලන්න පුළුවන් අනාගත බබාට පීරු පිළිකා එනවද කියලා ටෙස්ට් කරලා බලන්න. ඊළඟට වෝහාරික කටයුතු ෆොරන්සික්. මේවන හුඟක් සෝල් කරන්නේ අපරාධකාරයන් අඳුරගන්න. කවුද ප්‍රධාන අපරාධකාරෝ? මිනිමරුවෝ. ස්ත්‍රී දූෂකයන්, දැන් අලුතෙන් ළමා දූෂකයන් මුව හඳුනාගෙන ඉන්නට පුළුවන්. ලංකාවේ මුලින්ම පාවිච්චි කරලා තමයි ඉස්සරම කාලේ හෝකන්දර සමූහ ඝාතනයක් ආවා. අන්නේ සමූහ ඝාතනයේ මිනිමරුවන් හව කරගන්න ඒ කාලේ ජීන්ටෙක් ආයතනයක ලංකාවේ තිය මායා ගුණසේකර කියලා මහත්මයෙක් හිටියේ. ඒ කාලේ එයා පරීක්ෂණ පස්සේ තමයි එයා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්න ගමයි හැදුවේ. පස්සේ තමයි මේ ගක් දිනුනේ ඒ කාලේ හඳුනාගත්තා. ඊට පස්සේ දැන් හරියට මේ ස්ත්‍රී දූෂකයි බබා දූෂකයි ඉන්දියාවේ වෙන හුඟක් වැඩි. ඔයාලට මතකද දැන් අවුරුදු 2කට 3කට ඉස්සෙල්ලා සේයා සඳමිනී දැරිය පාපතරෙක් විසින් දූෂණය කරලා මරලා. එතකොට මොකද කරේ පොලිසිය? මුලින්ම තාත්තවත් අඩංගුවට ගත්තා. මොකද තාත්තා නිසා. දෙවිනට අඩංගුවට ගත්තා. මට මතක හිටියේ ටයිල් බාස්. මොකද ඌ ටයිල් අල්ලන්න ආවා. ඊට පස්සේ පාසල් සිසුවෙක් කට අඩංගුවට ගත්තා. මොකද ඒ පාසල් සිසුවගේ පරිගණකේ සම්පූර්ණයෙන්ම බ්ලූ ෆිල්ම් තිබ්බලු. සම්පූර්ණ තිබ්බම මෙහෙම පද්ධතිය තියෙන තියෙන්නේ. ඒකට ඌවත් අඩංගුවට ගත්තා. ඊට පස්සේ කොණ්ඩේත් ඒක පොලිසියත් එහෙමයි තැන් එකයි. ඊට පස්සේ කොණ්ඩේවත් අරන් ගත්තා. මොකද කොණ්ඩේ වැඩි නිසා. අවසානයේදී මට හිතෙන්නේ කොණ්ඩේගේ අයියාද කොහෙද තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා DNA ඇග්ලිසරෝම තාක්ෂණයෙන් හවුණා. සර්වසා නිබුලුන් හැර පුද්ගලයන් දෙදෙනෙකුගේ සර්වසම DNA දරන්න බෑ. සර්වසම නිබුලුන්ගේ නම් එක සමාන තියෙන්නේ.
අපරාධයක් සිදු ස්ථානයකින් ස්ත්‍රී ළමා දූෂණ මිනිමරුවන් බෝම්බ පිපිරීම. ආදී බෝම්බ පිපිරීම වල හමු රුධිරය, කෙස්, ශුක්‍රාණු, කේටය මේ සාම්පල් තියෙනවා. මේ සාම්පලයක් ගන්න ඕනේ. මේ දැරියට දූෂණය කරා නම් ඒ සාම්පලේ එයාගේ ඇතුලෙන් ගන්න පුළුවන්. DNA වලට සමාන DNA සහිත පුද්ගලයන් හඳුනා ගැනීම DNA අනුක්‍රම නිර්ණයක් වගේ සිදු කරන්න පුළුවන්. උදාහරණයක් හෝකාන්දර සමූහ නිමර්මේදී ඒ වගේ සේයා සඳමින් ලදරියගේ දූෂක හඳුනා ගැනීම තාක්ෂණික ප්‍රයෝජන ගත්තා. ඒ වගේම තමයි පීතෘත්වයේ පරීක්ෂා කිරීමේ වැඩි ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි දැන් තව මොකද කියන්නේ සමාජයට පියාට සැකයි දැන්. දැන් මේ පියා ක්‍රියානිත රාජකාරිය ඉඳලා මෙන්න අන්තිම ළමයා ගැන පොඩි සැකයක් තියෙනවා. මෙයා කියනවා නෑ කියලා. ඉතින් ඒක ඕන ලොකු දෙයක් නෙමෙයි. අපිට ඕවා කරලා විනිංගම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් අපිට හරියටම කියන්න පුළුවන් මෙයා තමන්ගේම අම්මට සැක වෙන්නේ කියන්නේ නෑ. එයානේ මේ ප්‍රසූත කරේ. නමුත් සමහරවල්ලාට පියාට සැකයි. එහෙම වුණොත් එයාට කියන්න පුළුවන් තමාගේද නැද්ද කියලා. සැකකරුවොත් આવොත් කියන්න පුළුවන් උගෙද කියලා. මේ ඉතින් මේ විදිහට තමයි අතම ඥාන තාක්ෂණය ගැන කියන හුඟක් පොත්වල මේකක් දාලා තියෙනවා බේබි එක කියන්නේ. 2004 ශ්‍රී ලංකාවේ සුනාමි කියලා වාචක කියලා ආවව දන්නේ නැතුව ඇති. සුනාමි කියලා මහා රැල්ලක් ඇවිල්ලා හුඟක් ඇවිත් ඉතින් ඒ පැත්තේ මේ අභිලාෂ් කියලා ළමෙක් ඉස්පිතාලට ගෙනාවා. ඒ අනේ අභිලාෂ් මේ බේබි 81 කියලා එයා නම් කරා. ඊට පස්සේ එයාගේ ඥාන තාක්ෂණය මගේ හඳුනාගත්ත හරියට මෙයාගේ නම අභිලාෂ් කියලා. මේ අභිලාෂ්ව හඳුනා ගැනීමට හේතු වෙන්නේ ඥාන තාක්ෂණය මත. ඊළඟට මෙටාචාන විද්‍යාව එක එක පරසල තියෙන DNA එක එක පරසල තියෙන ශුද්‍ර ජීවීන් කියනවා ශුද්‍ර ජීවීන් හඳුනා ගැනීම තියෙනවා මෙටා ප්‍රජා DNA කියලා තියෙන ඒවා තියෙන ප්‍රජා DNA සාමාන්‍ය මේ වගේ පරිසරයක තියෙන ශුද්‍ර ජීවීන් හඳුනා ගන්න පාවිච්චි කරන්නේ ශුද්‍ර ජීවීන් විසංගමනය කිරීම. ඒ කියන්නේ අපි හිතමු කසලවල හරියම නැත්නම් පස්සේ ඉන ශුද්‍ර ජීවීන් ගහණය බලන්න අපි කරන්නේ ශුද්‍රීන් වගා කරලා රෝපණවල වගා කරලා ඒකෙන් මෙහෙම ඝනාවාස එනවනේ. මේ ඝනාවාස විසංගමනය කරනවා. ඉතින් මේක හරි අමාරු වැඩක්. ටික වෙලාත් යනවා අනික අතර මේ විසංගමන කරාම උගක් ඒවා මිස් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රජා DNA තාක්ෂණයේදී කරන්නේ මේ වගේ තැනක තියෙන ශුද්‍ර ජීවි සියල්ල එකපාර අඳුර ගන්න පුළුවන් වෙනවා. මේ නිසා අනාගතයේ සෑදීමේ නියමිත රෝග වුණත් හඳුර ගන්න පුළුවන් වෙයි. දැන් උගක් මේ වෛරස දැන් අපි දන්නානේ වුහාන් නුවර මේ COVID-19 පැනනගුණෙම එක එක සතුන්ගෙන් කියලා කියනවා. අනාගතයේ මේ වගේ ඥාන රාශියකින් විකෘති වෙලා තව රෝගකාරකයන් රාශියක් එන්න නියමිතයි කියලා අනුතුරු හංගවලා තියෙනවා. ඉතින් මේ වගේ අනාගතයේ එන්න පුළුවන් ශුද්‍ර ජීවීන් ඉන්නවද කියලා ප්‍රජාවකම තියෙන DNA විශ්ලේෂණය කරලා ඒ සීක්වන්ස් එක දන්නවා නම් කම්පියුටර් ටෙක්නොලොජි අනුව මේකට කියනවා බයෝඉන්ෆර්මැටික්ස් කියලා. දැන් ඉන්ෆර්මැටික්ස් වල තියෙන්නේ බිට් කියලා තියෙනවනේ බිංදුවක බිංදුවකනේ. DNA වල තියෙන ඉන්ෆර්මේෂන් තියෙන්නේ ඥාන හතරක්. A T G C. ඉතින් මේ වගේ විශාල ඒවා ගණිතය අනුව නැත්නම් පරිගණක තාක්ෂණය අනුව ක්‍රමවලට ලියලා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් කරලා මේ වගේ ශුද්‍ර ජීවීන් හඳුනා ගන්න පුළුවන්. මෙටාඥාන විද්‍යාවේ තියෙන පරිසරයක් තුළ ඇති ප්‍රජා DNA ලෙස නිස්සාරණය කර මෙම සාම්පලයේ සමස්තයක් ලෙස අධ්‍යයනය කරන විද්‍යාව තමයි මෙටාඥාන විද්‍යාව කියලා කියන්නේ. මානව දේහය සහ වෙනත් පරිසරයක් වැනි යම් විශේෂ වාසස්ථානයක සිටින ශුද්‍ර ජීවීන්ගේ සම්පූර්ණ එකතුවට කියන ශුද්‍ර බියෝමයක් කියලා. ශුද්‍ර බියෝමයක සිටින ජීවීන් අධ්‍යයනය සඳහා වන සම්ප්‍රදාය ක්‍රමය තමයි ශුද්ධ රෝපිත ලෙස වගා කිරීම. ඒ කියන්නේ යම් කිසි පරිසරයේ තියෙන වෙන වෙනම රෝපණවල වගා කිරීම තමයි ඉස්සර කරන්නේ. මයික්‍රෝබයොලොජි වල ශුද්ධ ජීවි විද්‍යාවේ. කෙසේවද විශාල ශුද්ධ ජීවි සංඛ්‍යාවක් මෙසේ රෝපණ මාධ්‍යද රෝපණය කළ නොහැකි නිසා හඳුනාගත හැකි ශුද්ධ ජීවීන් විශාල ප්‍රමාණයක් නොසලකා අපිට හරියට හුඟක් ඒවා ඩිටෙක්ට් කරගන්න බැරුව යනවා. මෙටාඥාන විද්‍යාව මගින් මෙම ප්‍රජා DNA තුල තියෙන විශිෂ්ට අනුක්‍රම යෝග්‍ය මුදුකාංග භාවිතා කරලා software භාවිතා කරලා විශ්ලේෂණය කරලා පරිසරයක තියෙන වෙනස් විශේෂ රාශියක අනන්‍යතාව ඒවා හරියටම ස්පෙસિෆික් විශේෂ තියනවද නැද්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඔවුන්ගේ සමහරක වර්තමානයේ හඳුනාගෙන ඇති අතර තවත් විශාල සංඛ්‍යාවක් නවිශේෂ වෙන්න පුළුවන්. මේව හඳුනාගත්තාම අපිට කියන්න පුළුවන් මේ ජීවීන් ඉන්නවා. දැන් E. coli හරි මොනවාට දන්න බැක්ටීරියා ඉන්නවා. නොදන්න රාශියකුත් මේ අර ශුද්‍ර බියෝමේ නැත්නම් මේ ඒ ඉන්න මයික්‍රෝෆ්ලෝරා වල තියෙනවා. මේ නිසා පරිසර විද්‍යාව, වසංගත රෝග අධ්‍යයනය, COVID-19 වගේ ඉදිරියේදී පැමිණීමට නව රෝගකාරකයන් හඳුනා ගැනීමට සහ වෙනත් විවිධ ක්ෂේත්‍රවලදී මේ මෙටාඥාන විද්‍යාව වැදගත් වෙනවා. ඒ වගේම අපිට පරිසරයක ඉන්න අපිට වැදගත් ජීවීන් හඳුනා ගන්නත් මේක වැදගත් වෙනවා. දැන් ලෝකේ වැඩිපුරම ඉන්නේ ශුද්‍ර ජීවීන්නේ. අපි හුඟක් ශුද්‍ර ජීවීන් අඳුරගෙන නැහැ. තිබුණත් ඒගොල්ලෝ කරන කාර්යයන් මොනවද කියලා දන්නේ නැහැ. මේ මගින් හුඟක් අලුත් ජීවීන් හඳුනාගෙන අපිට කාර්යයන් සිදු කරගන්න පුළුවන් වෙන ඒගොල්ලෝ ලබන. ඒකත් ඊට වඩා ක්ෂේත්‍රයක්. ඒ තමයි එතකොට
DNA අනුක්‍රම නිර්ණයේ භාවිතය. ඊළඟට වැදගත් කොටසක් තියෙනවා DNA fingerprinting කියලා කියනවා DNA ඇඟිලි සලකුණු තාක්ෂණය.